සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අපි ඒ ධර්මයේ පෙන්වන දහම් කරුණු හොඳින් තෝරගෙන ජීවිතයට සම්බන්ධ කරගත්තොත් බඹසර ජීවිතය උපදවාගෙන සම්පූර්ණ කරගන්න අපට අවස්ථාවක් තිබෙනවා. බඹසර ජීවිතය ගැන කියා දෙන භාගතුන් වහන්සේ සික්ඛානිසංස කියන සූත්‍රයේදී අපට මතකයි කරුණු 4ක් පිළිබඳව අවධාරණ යොමු කරනවා. සීලය කියන ආනිසංශය, බඹසර ජීවිතයේ ආනිසංශය සීලය. ඉතින් මේ සීල ආනිසංශය පිළිබඳව පෙන්වන දේශනාවේදී, කරුණු කියා දෙන දේශනාවේදී කාරණා 4ක් ගැන භාගතුන් වහන්සේ අපට කියලා දෙනවා. පළවෙනි එක තමයි බඹසර ජීවිතයේ ආනිසංශය සීලය විදිහට අපට පෙන්වා දෙනවා. ඊළඟට බඹසර ජීවිතය තුලදී අපට තිබෙන උසස්ම දේ, උතුම් දේ විදිහට පෙන්වන්නේ කුමක්ද? ප්‍රඥාව. ඊළඟට බඹසර ජීවිතයේ සාරය විදිහට පෙන්වන්නේ විමුක්තිය. ඊළඟට බඹසර ජීවිතය ගත කරන කෙනාගේ අධිපති විදිහට, ඒ බඹසර ජීවිතය ගත කරන කෙනාගේ පාලනය සිදුවන්නේ සිහිය. සිහිය අධිපති කරගෙනයි බඹසර ජීවිතය පවතින්නේ. ඊතරේ කරුණු 4 තමයි මේ දේශනාව තුළ අපට අවධාරණය කරලා පෙන්වන්නේ. ඉතින් මේ කරුණු 4 ගැන අපට හොඳ වැටහීමක් තියෙන්න ඕන. සීලමය ආනිසංශය ගැන පෙන්වා දෙන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මොන විදිහටද සීලය ආනිසංශ බවට පත් වෙන්නේ. නැත්නම් සීලමය ආනිසංශය කොපමණකින් ඉටු වෙනවාද කියලා භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි පැහැදීමක් නැති අයගේ පැහැදීම ඇති කිරීම පිණිස, පැහැදුන අයගේ පැහැදීම බලවත් කර ගැනීම පිණිස ආභිසමාචාරී සීලය ශ්‍රාවකයන් හට පනවනු ලැබ තිබෙනවා. කවුරුන් විසින්ද? භාග්‍යතුන් වහන්සේ විසින්. ඒ අපැහැදුන අයගේ පැහැදීම පිණිසත්, පැහැදුන අයගේ පැහැදීම බලවත් කර ගැනීම පිණිසත් භාග්‍යතුන් වහන්සේ විසින් පනවා වදාළ ආභිසමාචාරී සීලය යම් යම් විදිහට ප්‍රකාශ කරන්නේ, පනවන්නේ ඒ විදිහට ශ්‍රාවකයන් විසින් සීලය කඩ කරන්නේ නැතුව, සිදුරු හිටින් නැතිව, කැලලි ඇති වෙන්නේ නැති විදිහට, කබර ඇති වෙන්නේ නැති විදිහට ඒ සීලේ සමාදන් වෙලා සුරක්ෂිත කරනවා. ඒක තමයි සීලේ ආනිසංශ. සීලමේ ආනිසංශය ඒ විදිහටයි පවතින්නේ. ඊළඟට භාග්‍යවතුන් පෙන්වා දෙනවා ඊතා හොඳින් සම්පූර්ණයෙන් දුක් ක්ෂය වීම පිණිස බඹසර ජීවිතයේ මුල් වන්නා වූ සිල්පද භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකීන්ට පනවා තිබෙනවා. පනවනු ලැබ තිබෙනවා. ඒ විදිහට පනවන්නා වූ සිල්පද ශ්‍රාවකයන් විසින් භාග්‍යවතුන් වහන්සේ යම්සේද පනවන්නේ ඒ ආකාරයටම ශ්‍රාවකයා විසින් අඛණ්ඩව, සිදුරු නැති විදියට, කැලලි නැති විදියට, කබර නැති විදියට සමාදන් වෙලා සුරක්ෂිත කරගනු ලබනවා. ඒ විදියටයි සීලමය ආනිසංශය උපදින්නේ, ඇතිවන්නේ කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතනදී පෙන්වා දෙන කරුණු අතර ආභිසමාචාරී සීලය කියලා සීලයකුත්, ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා සීලයකුත් පෙන්වා දෙනවා. ඒතර දෙයාකාරික සීලයන් පෙන්වනවානේ. ඒ දෙයාකාරික සීලයන් තුල
අරමුණුත් දෙයාකාරයක අරමුණුත් පෙන්නනවානේ. දෙයාකාරයක ශීලයේ පෙන්නනවා, දෙයාකාරයක අරමුණු පෙන්නනවා. නමුත් සුරක්ෂිත කළ යුතු ආකාරය එකයි. එක ආකාරයකට සුරක්ෂිත කරන්න ඕන. අபிසමාචාරී ශීලය කුමක් පිණිසද? ශාසනය කිරී පැහැදීමක් නැති අයගේ පැහැදීම ඉපදවීම පිණිසත්. පැහැදුන අයගේ පැහැදීම සම්පූර්ණ කරන්න බලවත් කිරීම පිණිසත් තමයි මේ සීලය භාගතුන් වහන්සේ විසින් පනවන්නේ. ඒතර ආදි බ්‍රහ්මචාරීක සීලය සීල දුක් සම්පූර්ණ වශයෙන් ක්ෂය වීම පිණිස බ්‍රහ්මචාරී ජීවිතයට මූලික වූ ශික්ෂාපද විතරයි පනවන්නේ. බ්‍රහ්මචාරීට මූලික වෙන දේවල්. එහෙනම් බ්‍රහ්මචාරී ජීවිතය ඒ සිල්පද වලින් තොරව පිළිටනවා. පිළිටන්නේ. ඊළඟට ශාසනයේ කෙරෙහි පැහැදීමක් නැති අය ඉන්නවා. ඒ අයට ශාසනය තුල පවතින බ්‍රහ්මචාරයට පැමිණෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ශාසනයේ කෙරෙහි පැහැදීම උපදවන්නේ කොමකින්ද? ආභිසමාචාරී සීලය. එන ආභිසමාචාරී සීලකින් තොරව ශාසනයේ කෙරෙහි පැහැදීමක් උපදවනවද? උපදවන්නේ නැහැ. එහෙනම් ආභිසමාචාරී සීලෙන් තොරව ශාසනයේ කෙරෙහි පැහැදීමක් ඇති නොවන නිසා ශාසනයක් තුල පවතිනා වූ ආදි බ්‍රහ්මචාරික සීලයට එන්න පුළුවන්ද? ඒ සීලෙට එන්න බෑ. ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ආභිසමාචාරී සීලය පරිපූර්ණ නොවි ආදි බ්‍රහ්මචාරීක සීලය පිළිටන්නේ නැහැ. ආභිසමාචාරී සීලය සම්පූර්ණ නොවි සීලය පිරෙන්නේ නැහැ. සීලය කුමකට අයිති එකක්ද? නිවන් මඟට අයිති. සීල සමාධි ප්‍රඥා කියන නිවන් මඟට අයිති දෙයක් සීලය. එහෙනම් ඒ සීලය පිරීම පිණිස උපකාර වන සීලයටම අයත් මූලික ධර්මතාවයක් තමයි ආභිසමාචාරික සීලය. ඒ සීලේ නොපිරි සම්පූර්ණ නොවි බ්‍රහ්මචාරී ජීවිතයට මූලික වන ආදි බ්‍රහ්මචාරීක සීලය පිරෙන්නේ නැහැ. දැන් පැහැදිලිනේ? ඇයි ඒකට හේතුව? හේතුව දැනගන්න ඕනේ නේද? ඇයි හේතුව? නිවන් මඟට මූලික වන සිල්පද පනවන්නේ තිබෙන්නේ බුදු සසුන තුල. ඒ සසුන කෙරෙහි නොපැහැදෙන කෙනාට නිවන් මඟට මූලික වෙන සිල්පද පිළිනවද? ඒ ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ නිවන් මඟට මූලික වන ඒවා. ඒ සීලයට එන්න බෑ සසුන කෙරෙහි පහදින්නේ නැති කෙනාට. සසුන කෙරෙහි පහදින්නේ කුමකින්ද? ආභිසමාචාරික සීලය පිරීමෙන්. එහෙනම් ආභිසමාචාරික සීලය නොපුරා ආදි බ්‍රහ්මචාරීක සීලය වඩන්න බෑ. පැහැදිලිනේ? ඒතරේ දෙයාකාරයේම සීලය සම්පූර්ණ වීමෙන් තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. ඒ සීලේ කියන ආනිසංසය සම්පූර්ණ වෙන්නේ මේ විදිහටයි. එතකොට බඹසර ජීවිතයට ආස කරන කෙනා බඹසර ජීවිතයේ ගැන සතුටු සිතින් ඉන්න කෙනා ඒ බඹසර ජීවිතය සම්පූර්ණ කර ගැනීම පිණිස ආරම්භ කළ යුත්තේ කොතනින්ද? ආභිසමාචාරී සීලය සම්පූර්ණ කරගන්න උත්සාහ කළ යුතුයි නේද? ඒතර එයා නිතර සොයා බැලිය යුතු කරුණක් විතර තියෙනවා Taman ගැන. කොහොමද සොයා බලන්න ඕන? සම්පූර්ණ නොවුන ආභිසමාචාරී සීලය තියෙනවාද කියලා බලන්න ඕනේ නේද? එහෙනම් මේ සම්පූර්ණ නොවි තිබෙන යම් ආභිසමාචාරී සීලයක් තිබේද ඒ සීලය සම්පූර්ණ කරගන්න ඕනේ කියන සිතා බැලීම කල්පනා කිරීම තම තමා විසින් සිදු කළ යුතුයි නේද? ඒව පැහැදිලිනේ? පැහැදිලි. සම්පූර්ණ වූ ආභිසමාචාරික සීලයක් තිබෙනවා නම් ඒ සම්පූර්ණ වූ ආභිසමාචාරික සීලය ගැන
නුවණින් ඒ සීලයට අනුග්‍රහ කළ යුතුයි. ඒ සීලය නුවණින් භාවිත කළ යුතුයි. ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. ඒ කොහොමද කරන්නේ? තමා තුළ ඉපදුණු උසස් කලින් නොතිබූ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ නිවන් මඟ උපදවන යම් දෙයක් යමෙක් තුළ උපදවා තිබෙනවා නම් කොහොමද ඒ ගැන මුලින්ම තේරුම් ගන්න තියෙන්නේ? සතුටු සිතින් සිහි කරන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මයේ මා තුළ තිබෙනවා කියලා සතුට වෙන්න ඕනනේ. දැන් සල්ලි තියෙන කෙනා බැංක් කොච්චර තියෙනවද කියලා බල බල සතුට වෙන්නේ. ඒ භෞතික ධනෙනේ. ආධ්‍යාත්මික ධනයක් තියෙන කෙනා ඒක සොයා බලා සතුටු වීම සුදුසුද නුසුදුසුද? සුදුසුයි. ඒක නැති එක නේද මේ තියෙන මේ හානිය. යම් ආධ්‍යාත්මික ධනයක් තියෙනවා නම් ඒ ආධ්‍යාත්මික ධනෙ සුළු හෝ වේවා මහත් හෝ වේවා ඒකට වටිනාකමක් තම තමා නොදෙනකොට ඒක සිත තුළ වැඩිනවද? වැඩිනවද? ඇයි නොවැඩෙන්නේ? තමා අගේ නොකරන තාක් ඒකට ආහාර සැපෙන්නේ නැහැ. ගෙදර හුරතල් බල්ලෙක් ඉන්නවා නම් හුරතල් සතෙක් ඉන්නවා නම් තමන් ඒකට එයාට ආදරය කරන තාක් කිරිද ආදී ඔක්කොම දෙනවා. තමන් අකමැති එකට ඉඳුල් ටිකක්වත් දෙන්නේ නැහැ. එන යමක්ද අගේ කරන්නේ අගේ කරන දෙයට ආහාර සැපේනවා. උතුම් දේ අගේ කරන්නේ නොවටිනා දේ අගේ කිරීම බොහෝ වෙලාවට තියෙනව නේද? ඉතින් ඒකයි මේ ධර්මයේ කොච්චර පුළුවන් වුණත් මේ මාර්ගයට පැමිණ මේ මාර්ගයේ ස්ථාවර භාවයටපත් වෙන්න බැරි ඒකයි. හැම කෙනෙක් තුනම දැන් ධර්මය අහලා කලක් අහන පුරු කරන හැමෝගෙම ළඟ යම් ධර්මයේ තුල යම් ගුණ ධර්මයක් තියෙනවා. ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ ධර්මයේ තුලින් උපදවත දෙයට වඩා නොවටිනා දේ අගය කරනවා බොහෝ අය. ඊට පස්සේ වටිනා දේ ෂේ වෙලා යනවා. නැසිලා යනවා. හානි වෙනවා. ඒ නිසා යම් ධර්මයක් තමා තුළ පිහිටා තිබෙනවද කියලා සොයා බලන කෙනා මුලින් සොයා බලන්නේ කුමක් ගැනද? සම්පූර්ණ වූ ආභිසමාචාරී ශීලය තිබෙනවද? අසම්පූර්ණ වූ ආභිසමාචාරී ශීලය තිබෙනවද කියලා බලන්න ඕන. අසම්පූර්ණ වූ ආභිසමාචාරී ශීලය තිබෙනවා නම් ඒ සම්පූර්ණ කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕනේ. ඒ ගැන හොඳ අදහසක් ඇති කරගන්න ඕනේ. යලි ඒක කළ යුතුයි. සම්පූර්ණ වූ අභිසමාචාරී ශීලයේ තියෙනවා නම් ඒ සම්පූර්ණ වූ ශීලය ගැන සතුටු සිතක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සීලේ පිරීම පිණිස උවමනා කරන උතුම් ගුණධර්ම තමා තුළ තිබෙනවා කියලා සතුට ඇති කරගන්න ඕනේ. ඒ උතුම් ගුණධර්ම වලට ගෞරවයෙන් සලකන්න ඕනේ. ඒ ගුණධර්ම කවුරු නිසා ලැබුණ දේද? භාග්‍යතුන් වහන්සේගෙන් ලැබුණ සීලමය ආනිසංසයක්. සීලය කියන ආනිසංසය. ඒතර ඒ ගැන අපි කොයිතරම් ගෞරවයකින් කොයිතරම් ආදරයකින් අපි මේ සම්පූර්ණ වූ ආභිසමාචාරී සීලය ස්මරණය කළ යුතුද? ඒ ගැන ප්‍රතිවික්ෂා කළ යුතුද? ඒ ගැන නුවණින් විමසා බැලිය යුතුද කියලා කල්පනා කරන්න. දීර්ඝ සසර ගමනක් ගෙවාගෙන ආපු අපි ඒ දුක්සහිත සසරින් නිදහස් වීම පිණිස පළමු පය ඔසවන්නේ ආභිසමාචාරී ශිල්පද සීලය සුරක්ෂිත කරගන්න පුරුදු වීම. ඒ සීලය සම්පූර්ණ කරගත්තා කියලා කියන්නේ සිල් පිරෙන්න සුදුසුකම් උපදවගෙනයි. නිවන් මාගේ පළවෙනි පියවර සීලය. සීලය සම්පූර්ණ කර ගැනීමට මූලික සුදුසුකම තමයි ආභිසමාචාරී සීලය සම්පූර්ණ වීම. ඒතර ඒ සම්පූර්ණ වූ ආභිසමාචාරී සීලය ගැන ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ ඒකයි. ළමේ මව් කුසෙට පැමුණන් පස්සේ ආවට පස්සේ අම්මා නුවණින් ඒ උපන් සිඟිත්තාට අනුග්‍රහ කරන්න ඕන. නුවණින් අනුග්‍රහ නොකළොත් ඒ මව් කුසේ උපන් සිඟිත්තා වැඩි මහත් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සිත තුළ උපන් ඒ දහම් බීජය ගෞරවයෙන් අනුග්‍රහ කරන්න ඕන.
ඒ පළවෙනියෙන්ම තමා තුළ උපදින උතුම් ගුණධර්මයේ තමයි ආභිසමාචාරී සීල. ඒ ගුණධර්මයේ කවුරු නිසා උපදවගත්තාද කියලා කල්පනා කරන්න ඕන. කවුරු නිසාද ඒ ආභිසමාචාරී සීලය අපට උපදවගෙන සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ? භාගතුන් වහන්සේ නිසා. එහෙම නොවුන තියන්නේ මා ළඟ මේ ගුණධර්ම තියෙනවා කියලා ඒකෙන් තමා උසස් කියලා කල්පනා කරනවනේ. ඈ මම ළඟ මේ ගුණධර්ම තියෙනවායි කියලා ආඩම්බර වෙනවා. ඒතකොට ඒ ගුණධර්මයේ යටපත් කරගත්තු අධර්මයක් හිතේ පෝෂණය වෙනවා. යම් සරු බීජයක් පැලවෙලා රිකිලි දාලා එනකොට උඩින් මඩරොල්ල ගැහුවොත් මොකද වෙන්නේ? අර බීජය කොච්චර සරුණත් රිකිලි දාලා පැලවෙලා ආවත් උඩින් මඩරොල්ල ගැහුවොත් අරක විනාශ වෙනවා නේ. ආන් ඒ වගේ තමයි. ආභිසමාචාරී සීලෙ පිරෙනවා. ඒකෙන් එයා හිතනවා මම තමයි මේ ගුණධර්ම වලින් යුක්ත කෙනා. මම ඊට හොඳ කෙනෙක්. මට මේ ගුණ තියෙනවා. ආවල්ලාට නැහැනේ. එයාගේ කිසි ගුණයක් නැහැ. කියලා කල්පනා කරනවා. මේක වෙන එකක්ද නොවෙන එකක්ද? ආන් ඒකයි කියන්නේ පිරුණ ආභිසමාචාරී සීලයට නුවණින් අනුග්‍රහ කරන්න ඕන. ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ කියලා කියන්නේ ඒකට. ප්‍රඥාවෙන් අනුග්‍රහ නොකරොත් අනුවණින් තමයි අනුග්‍රහ කරන්නේ. උපන් ඒ උතුම් කුසලය තමාගේ දෙයක් කියලා කල්පනා කරලා, තමන් සතු දෙයක් කියලා කල්පනා කරලා, තමා ඒයින් උසස් කෙනෙක් කියලා කල්පනා කරලා අර ගුණ ධර්මයේ හැල්ලු දෙයක් බවට පත් වෙන්න ඉඩ හරිනවා. ඒතොර අර රිකිලි දාලා ආපු සරු බීජේ උඩින් මඩරොල්ල ගැහුවා වගේ, වැලි ගොඩක් ගැහුණා වගේ. ලස්සෙන්ට වී යට පැලවෙගෙන උඩ උඩින් ගම් වතුර ගහලා වැලි පිරලා යනවා, මඩරොල්ල ගහලා යනවා. බීජ පැලවෙනවද? එහෙම මඩාසිකුණු වෙනවනේ. ඕම් ඔය වගේ ගොඩක් කට්ටිය උපන් කුසල් විනාශ වෙන්න ඉඩ හරිනවා. එයයි නුවණින් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නට නොදන්නා නිසා. ප්‍රඥාවෙන් අනුග්‍රහ නොකරන නිසා. දැන් තේරුම් ගන්න ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන කෙනා මොකද්ද? කොහොමද ඒක කරන්නේ? ඒක නොකිරීම නිසා සිදුවෙන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න. පැහැදිලිද? එතකොට මොකද්ද ආභිසමාචාරී සීලය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගනිද්දී මේ සීලය බොහෝ විට මුණ ගැහෙන්නේ භික්ෂූන් හා සම්බන්ධව. භික්ෂූන් උදෙසා පනවන සීලයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ, පෙනෙන්නේ, අහන්න ලැබෙන්නේ. නමුත් ඒ සීලේ භික්ෂූන් පමණක් අයිති දෙයක් නොවන බව තේරුම් ගත යුතුයි. මක් නිසාද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් ශ්‍රාවකීන්ටම එකම නිවන් මාර්ගක් පමණක් තිබෙන නිසා. භික්ෂු භික්ෂුණීන්ගේ නිවන් මාර්ග පටන් ගන්නේ ආභිසමාචාරී සීලේ පිරීමෙන් නම් උපාසක උපාසිකාවන්ගේ සීල්පද නිවන් මාර්ග පටන් ගන්න වෙන තැනකින් වෙන්න බෑ නේද? වෙන තැනකින් වෙන්න බෑ. එතනින්මයි. නමුත් තියෙන දේ ඒ හඳුනගන්නේ නැහැ කවුරු. ඒතර ඒක අපට අයිති නැහැ කියලා කල්පනා කරනවා. එතකොට නිවන් මාර්ගයේ මූලිකම දේ අතහැරලා ඉවරයි. පදනමක් නැතුව බිත්ති බැඳලා ඉහළ ගොඩනැගිල්ලක් හදන්න උත්සාහ කරන්න වගේ වැඩක් ඒක. පෙනුමට සුළු කලක් ගොඩනැගිලා තියෙනවා. ස්ථාවර බවක් ඇති වෙන්නේ නැහැ. සුළු දෙයින් ඒක බිඳ වැටෙනවා. ඒ නිසා අභිසමාචාරී සීලය සිව්වනක් ශ්‍රාවකින් විසින්ම සම්පූර්ණ කරගත යුතු ශික්ෂාවක් බව තේරුම් ගන්න. එහෙම නැත්නම් බඹසර ජීවිතයේ ආනිශංස විදියට උපාසක උපාසිකාවන්ට ශික්ෂාව ලබන්න බැරි වෙනවනේ. ඒතර භික්ෂු භික්ෂුණීන් උදෙසා ආභිසමාචාරී සීලේ පනවද්දී ඒ සඳහා භාගතුන් වහන්සේ ඒ සීලය පුරුදු කළ යුතු විවිධ දේවල් පෙන්වනවා. එක පැත්තකින් පෙන්වා දෙන වත් පිළිවෙත් කියලා. ඊළඟට තවත් පැත්තකින් පෙන්වා දෙනවා ඒ දෛනිකව කටයුතු යම් යම් දේවල් කරද්දී හැසිරීම් වල
යම් යම් කරුණු පෙන්වා දෙන වෙලාවල් තියෙනවා. ඒවා බැලු බැලමටම එකපාරට නිවන් මාර්ගට එකෙල්ලේ අදාළයි කියලා පේන්නේ නැහැ. නමුත් ඒ සිල්පද ඒ අභිසමාචාර සීලයේ පිරෙන්නේ නැතුව ශාසනය ගැන පැහැදීම සම්පූර්ණ වෙන්නේ නැහැ. ගුණධර්ම උපදින්නේ නැහැ. ඒ නිසා තමයි ආභිසමාචාරී සීලය සම්පූර්ණ නොවි ශික්ෂාපද සම්පූර්ණ කරන්න බැරි. ඒතර භික්ෂූන් උදෙසා භික්ෂු භික්ෂුණීන් උදෙසා ආභිසමාචාරී සීලයේ විදියට පනවද්දී වත්පිළිවෙත් පනවනවා. ඒ වත්පිළිවෙත් කිරීමෙන් සිතෙහි උපදින සංවරය තමයි ආභිසමාචාරී සිත කය වචන කියන තුන්දොරෙහිම යම් සංවරයක් ඉපදෙනවා ආභිසමාචාරී සීලය හොඳින් පිරීමෙන්. ඒ සීලය හොඳින් පිරෙනකොට නිවර්දිව පුරනකොට සිත කය වචනේ කියන තුන්දොරෙහිම සංවර භාවයක් ඇති වෙනවා. ඒක තමයි ආභිසමාචාරී සීලය සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ. ඒතරේ ආභිසමාචාරී සීලය පුරනකොට ඒ ආභිසමාචාරී සීලය සම්පූර්ණ කළ යුත්තේ තමන් සමග එකට වාසය කරන අය සමගයි. තනි තනි නෙවෙයි. එකට පිරිසක් එක්ක වාසය කරද්දී තමයි ඒ ආභිසමාචාරී සීලය කියන එක පුරන්න තියෙන්නේ. ඒතර ඒ එකට වාසය කරන අය කෙරෙහි ගෞරවයෙන් යුක්තව එකිනෙකා කෙරෙහි ගරුසරු භාවයෙන් යුක්තව වාසය කරන්න ඕන. එකිනෙකා කෙරෙහි ගරුසරු භාවයෙන් යුක්තව වාසය කරන්නේ නැත්තම් ඒ ආභිසමාචාරී සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒතර ආභිසමාචාරී සීලය කියලා කියන්නේ වත්පිළිවෙත් ආදී දේ නිසා උපදින සංවරකම. වත්පිළිවෙත් කියලා කියන්නේ එකට වාසය කරන අයගේ සුව පහසුව පිණිස දෛනිකව කළ යුතු වැඩ කටයුතු. පිරිසක් එකට වාසය කරනකොට එකිනෙකාගේ සුව පහසුව උපදවීම පිණිස එකිනෙකාට සිදුවෙන අපහසුතාව දුරු කිරීම පිණිස දෛනිකව කළ යුතු යම් යම් කටයුතු තියෙනවා. ආන්නේ කටයුතු කරනකොට ඒ එකිනෙකා කෙරෙහි ගරුසරු භාවයක් නැත්තම් ඒ කටයුතු කිරීමෙන් සිතේ සංවර බවක් සංසුම් බවක් ඉපදෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට එකිනෙකා එකට වාසය කරන අය කෙරෙහි ගෞරවයෙන් යුක්තව මෛත්‍රී සහගත සිතෙන් යුක්තව ඒ දෛනික කටයුතු සිදු කරනකොට තමයි සිතේ සංවර බවක් ඇති වෙනවා. කයෙත් සංවර බවක් ඇති වෙනවා. වචනේත් සංවර භාවයක් ඇති වෙනවා. ආන්ගේ සංවර භාවයේ පිරෙනකොට ඒකට තමයි ආභිසමාචාරී සීලය පිරෙනවා කියලා කියන්නේ. ඒ විදිහේ සංවරශීලී බවක් හිතේ උපදිනකොට ඒ සංවරශීලී සිත තියෙන්නේ එකට වාසය කරන අය කෙරෙහි ගරුසර භාවයක සහිතව. එකට වාසය කරන අය ගැන ගරුසර භාවයකින් යුක්තව ඉන්නකොට එයා තුළ කීකරුකම, නියතමානී බව, යටහත් පහත් ගතිගුණ උපදිනවා. ඒව තමයි සංවර භාවය කියලා කියන්නේ. කීකරුකම, නියතමානී බව, යටහත් පහත් ගතිගුණ. එතකොට ඒ ගතිගුණ ඉපදෙන්න ඕන කෙනෙක් තුළ බඹසර ජීවිතයේ ඉපදිලා සම්පූර්ණ වෙන්න. පැහැදිලිද? එතකොට මේ ඒ විදිහට එකට වාසය කරන අය කෙරෙහි ගරුසරු භාවයෙන් යුක්තව මෛත්‍රී සහගත සිතින් කායික වාචික මානසික ක්‍රියා විදිහට ඒ දෛනික කටයුතු කරනකොට සිත, කය, වචනේ කියන තුන්දොරම සංවර වෙනවා. ඒ සංවර භාවයේ පිරෙනවා. ඒ බඳු සංවර පිරිසක් අතර වාද ભેද හට ගන්නවද? නැහැ. අහිතවත්කම් අමනාපකම් හට ගන්නවද? නැහැ. ભેද හට ගන්නවද? නැහැ. රළු වචන හට ගන්නවද? අර ආයුධ වගේ වචන පාවිච්චි ඇති වෙනවද? නැහැ. ඒ අය තුළ අමිත්‍රීන් බිහි වෙනවද? නැහැ. එහෙනම් භාගතුන්සේ පෙන්වා දෙනවා මේ මෛත්‍රී සහගත විදියට එකට වාසය කරන අය උදෙසා මෛත්‍රී සහගත සිතෙන් කයෙන් වචනෙන් කටයුතු කරනකොට එකිනෙකා කෙරේ ගරුසරු භාවයෙන් යුක්තව කටයුතු කරනකොට ඒ එකිනෙකා අතර වාද ભેද කරන ස්වභාවය නැති වෙලා යනවා කියනවා.
එකිනෙකා අතර වචන උහුමාරු කරන නරක විදියට ඒව නැති වෙලා යනවා. ප්‍රියශීලී බව ඇති වෙනවා. ප්‍රසන්න භාවය ඇති වෙනවා. හොඳ මිතුරුකම් ඇති වෙනවා කියලා කියනවා. ඒ මිත්‍රකම් කොයිතරම් හොඳයිද කිව්වොත් එහෙම බින්දින්න බැරි මිත්‍ර භාවයන් ඉපදිනවා කියලා කියනවා. එතන යටහත් පහත් ගති ඒ තුල ඇති වෙනවා. බින්දින්න බැරි මිත්‍රකම් ඇති වෙනකොට ඇහුම්කන් දීමේ සිත පිහිටනවා. තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න බැරි නම් එතන හිත බින්දෙනවනේ. ඇහුම්කන් දෙන්න පුළුවන් හිතක් ඉපදෙන එකයි වෙන්නේ ආභිසමාචාරී සීලය සම්පූර්ණ වෙනකොට. එතන ඇහුම්කන් දෙන්න පුළුවන් කියලා කියන්නේ කිරි වතුරයි එකට එකතු වුණා වගේ ඒ මිත්‍රකම් සම්පූර්ණයි කියලා කියනවා. බලවත් වෙනවා. එතන වෙන් කරන්න බෑ. වෙනම අඳුර ගන්න බෑ. අදහසින් ඔක්කොම එක හා සමාන වෙනවා. අදහසින් සම වෙනවා. ભેද වෙන්නේ අදහසෙන් වෙනස් වුණාම ભેද වෙනවා. එකිනෙකාට ප්‍රිය භාවය නැති වෙනවා. මිත්‍ර භාවය නැති වෙලා යනවා. ඒතකොට සැර වචන ඇති වෙනවා. නරක රළු වචන භාවිත ඇති වෙනවා. වාද ભેද හට ගන්නවා. පිරිස එකට ඉන්න බෑ. ඒතර ඒ වගේ අදහස් සිතුවිලි උපදිනකොට සිත රළුයි. සිත මුරණ්ඩුයි. සිත අකීකරුයි. එහුම්කන් දෙන්න හිතක් එන්නේ නැහැ. ඒතර සිල්පද රැකෙයිද බිඳෙයිද? සිල් ආරක්ෂා කරගන්න බෑ. ඇයි සිල් ආරක්ෂා කරන්න බැරි? ඒ සිල් ආරක්ෂා කර ගැනීම පිණිස උවමනා කරන මූලික ගුණධර්ම ටික ඇති වෙන්නේ නැහැ. මූලික ගුණධර්ම ටික ඇති වෙන්න සිල් පද ආරක්ෂා කර ගැනීම පිණිස උවමනා මූලික ගුණධර්ම ටිකක් තියෙනවා. මොනවද ඒ? ශ්‍රද්ධාව, ලැජ්ජාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව කියන සීක බල. ඒ සීක බල වලින් තමයි සිල් පද සුරක්ෂිත වෙන්නේ. සිල් පද සුරක්ෂිත වීම පිණිස උමනා සීක බල මොනවද? ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව. එකිනෙකා අතර මිත්‍ර භාවයේ නැත්තම්, එකිනෙකා රුස්සන්නේ නැත්තම්, ගරුසර භාවයේ නැත්තම්, යටහත් පහත් ගති නැත්තම්, ප්‍රියශීලී බව නැත්තම්, එතන ශ්‍රද්ධාව, ලැජ්ජා, බය ආදී දේවල් උපදීද? උපදින්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න ආභිසමාචාරී සීලය සම්පූර්ණ නොවි සීක බල උපදින්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ අන්න ඒකයි. ආභිසමාචාරී සීලය සම්පූර්ණ නොවි සීක ධර්ම පිරෙන්නේ නැහැ. සීක ධර්ම පිරෙන්නේ නැතුව සීලය පිරෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ආභිසමාචාරී සීලයේ පිරෙන්නේ නැහැ. එකට වාසය කරන අය කෙරෙහි එහෙම නැත්නම් කල්යාණ මිත්‍රින් කෙරෙහි ගරුසර භාවයක් නැත්තම්. එකට වාසය කරන අය කෙරෙහි ගරුසර භාවයකින් යුක්තව ඉන්නකොට ආභිසමාචාරී සීලය පිරෙනවා. ආභිසමාචාරී සීලය පිරෙනකොට සීක බල පිරෙනවා. සීක බල පිරෙනකොට සිල්පද පිරෙනවා. සිල්පද පිරෙනකොට පසුතැවෙන ස්වභාවය නැති වෙනවා. පසුතැවෙන ස්වභාවය නැති වෙනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ප්‍රමුදිත භාවයේ යුක්තව වාසය කරද්දී ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතින් යුක්තව බණ භාවනා කරද්දී කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු යුක්තව භාවනා කරද්දී සැපය ඇති වෙනවා. සැපසේ භාවනා කරද්දී සමාධිය ඇති වෙනවා. සමාධිමත් වාසය කරන කෙනා තුළ සමාධි සිතින් යුක්තව වාසය කරන කෙනා තුළ ප්‍රඥාව ඉපදිලා ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානෙ සම්පූර්ණ වෙනවා. ඒක තමයි විමුක්තිය ලබන පිළිවෙල. ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානෙ සම්පූර්ණයි කියලා කියන්නේ විමුක්තිය සම්පූර්ණයි. ඒතර ඒ විදිහට තමයි විමුක්තිය ලබන මඟ, එහෙම නැත්නම් ඒ විමුක්තිය නම් වූ සාරය උපදින මඟ බඹසර ජීවිතයේ ඉපදිලා සම්පූර්ණ වෙන්නේ. ඒතර බඹසර ජීවිතයේ ඉපදීම පිණිස ආරම්භය ලැබෙන්නේ කොතනින්ද? එකට වාසය කරන අය කෙරෙහි එකිනෙකා කෙරෙහි ගරුසරු භාවයෙන් යුක්තව වාසය කිරීම. එසේ ගරුසරු භාවයෙන් යුක්තව ඒකට වාසය කරන අය කෙරෙහි අයගේ දෛනික සුව පහසුව පිණිස උවමනා දෛනික අවශ්‍යතා කටයුතු මෙත්සහගත සිතින් යුක්තව ඉටු කරන්න ඕන. එතකොට ඒ විදිහට කලක් ඒ ධර්මයන් පුරුදු කරද්දී සිත කය වචනේ කියන ඒ තුන්දොර
සංවර වෙනවා. යහපත් දේවල් බවට පත් වෙනවා. එතකොට ඇහුම්කන් දීමේ හිත ඉපදිනවා. කන යොමාගෙන අහන්න පුළුවන් හිත ඉපදිනවා. කන යොමාගෙන අහන කෙනා ධර්මයේ හොඳට අහනවා. ධර්මයේ අහද්දී ඒ ධර්මය නුවණින් විමසන්න යාට පුළුවන් වෙනවා කන යොමාගෙන අහන නිසා. ආංගෙද කන යොමාගෙන අහන කෙනා ඒ ධර්මයේ නුවණින් විමසා බලද්දී බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තේරෙනවා. එතකොට යා බුදුරජාණන් වහන්සේ අවබෝධය ගැන පහදිනවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. එතකොට ශ්‍රේක බල තුල පළවෙනි බලය ඉපදිලා. ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරද්දී තවදුරටත් ධර්මයේ විමසා බලද්දී පව පින ගැන ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒ ගැන තේරුම් ගනිද්දී ශ්‍රද්ධාව තවත් බලවත් වෙනවා. පවේ විපාක ගැන ඉගෙන ගනිද්දී පවේ විපාකයට බය ඇති වෙනවා. පව කරන්න ලැජ්ජාව ඇති වෙනවා. එතකොට මේ පව කෙරෙහි බයත්, පවේ විපාක ගැන බයත්, පව ගැන ලැජ්ජාවත් උපදිද්දී පව කිරීම පිණිස හේතු වන අකුසල් දුරු කිරීම පිණිස ආශාව ඇති වෙනවා. ඒ පවේ විපාකයට බයයි, පවට ලැජ්ජයි. එතකොට ධර්මයේ තවත් ඉගෙන ගනිද්දී ශ්‍රද්ධාව බලවත් වෙද්දී දන්නවා පව් සිද්ධ වෙන්නේ මේ අකුසල් වලින්. ඒ අකුසල් නැත්තම් පව් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යා පවේ විපාකයට බය, පවට ලැජ්ජා කෙනා පව් කරන්නට හේතු වෙන අකුසලයේ බැහැර කරන්න ආසයි. ඒ තමයි අකුසල් දුරු කරන්න තියෙන ආසාව. ඒ අකුසල් දුරු කිරීමට ආසාවෙන් යුත කටයුතු කරන කෙනා තුළ අකුසල් දුරු කිරීමේ වීරිය ඉපදෙනවා. ඉතින් මේ විදිහට ධර්මයේ පුරුදු කරද්දී මේ තමයි කුසල්, මේ තමයි අකුසල්, මේ තමයි පව, මේ තමයි පවේ විපාකේ. මේ ආදි වශයෙන් දැනුම වැඩෙනකොට ඒකට කියනවා ප්‍රඥාව කියලා. ඊළඟට එයා දන්නවා මේක අනිත්‍යයි, ෂය වෙලා යනවා. ඒ විදිහට ඒ පව පින ගැනත් වැටහීම ඇති වෙනවා. ඒකට කියනවා ප්‍රඥාව. ඒ විදිහට අහුම්කන් දීම තියෙන කෙනා තුළ ධර්ම ශ්‍රවණේ පිහිටෙනවා. ධර්ම ශ්‍රවණේ පිහිටෙන කෙනා තුළ ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව කියන ශේක ධර්ම ඉපදිනවා. ඒතර එකිනෙකා කෙරේ ගෞරවයෙන් වාසය කරන කෙනා වත් පිළිවෙත් කරනවා. එයා තුළ ශේක බල උපදිනවා. ශේක බල පිරෙන්න සීලේ පිහිටනවා. මේ විදිහටයි නිවන් මඟ ආරම්භ වෙලා වැඩෙන්නේ. එතකොට මේ විදිහට නිවන් මඟ පුරුදු කිරීම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස විසින්ම එකසේ කළ යුතු දෙයක්. එතර අපි වැඩි වශයෙන් දැන් අවධානය යොමු කළ යුතු දෙකුමක්ද? ගොඩක් අය ළඟ තියෙන තමා ගෞරවය ලැබිය යුතු කෙනා කියලා හිතෙනව නේද? එතකොට අනිත්‍යයට කරගන්න බැරි. දැන් අපි මේ ධර්මයේ යමක් පුරුදු වෙලා නැත්නම් අපි ගෞරවයක් ලබන්න ඕනේ නැහැ. ධර්මයේ භාගතුන් වහන්සේගෙන් අපි මේ ධර්මයෙන් පිළිසරණක් ලබා ගන්න ඉන්න අහිංසකයනේ. අපි සැඩපහරේ ගහගෙන යන්නේ කියලා කල්පනා කරන්න ඕනේ නේ? සීල දෙනා සැඩපහරේ ගහගෙන යන අය කියලා කල්පනා කරපුවාම අපිට අద్భుත ගෞරවයක් ඕනේ. එතකොට එකිනෙකා කෙරේ ගෞරවයෙන් යුක්තව වාසය කරන්න පුළුවන්. නිතරම තමා ගැන කල්පනා කරන අපේ සිතේ කිලිටි තියෙනවද නැද්ද? අපි විමුක්තිය ලබලාද නැද්ද? විමුක්තිය ලබලා නැත්නම් සිත අපිරිසිදුයි. අපිරිසිදු සිතකින් යුක්තව වාසය කරද්දී ගෞරවයක් ලබන්න අවශ්‍ය නැහැනේ. මණ්ඩගොඩේ ඉඳගෙන ඔටුනු පළඳින්න අවශ්‍ය නැහැනේ. නේ අපි අපේ සිතේ ස්වභාවය විමසා බලද්දී අපි කවුරුත් එක වගේනේ කියලා තේරුම් ගන්න පුළුවන් නේ. එතකොට මේ අනවශ්‍ය විදියට ගෞරවයේ අපේක්ෂා කරන ස්වභාවය නැති වෙලා යනවා. එතකොට Tamanට යම් මඟ පෙන්වනවා නම් Taman සමග එකට ඉන්නවා නම් ඒ වැඩිහිටියන් ආදී අය කෙරේ ගෞරව ආදරය ඇති වෙනවා. තමා ගැන තියෙන අදි탁සීරුවත් එක තමයි අන් අයට ගරු කරන්න හිතෙන්නේ නැත්තේ. ඒතර ඒ වගේ දොස්සහගත ස්වභාවයන් අයින් කළා ආරම්භයේ කොතනින් පටන් ගත යුත්තේ කියලා බලන්න. ඒතර එකට වාසය කරන අය කෙරෙහි ගරුසරු භාවයෙන් යුක්තව වත්පිළිවෙත්හි නිරත වීමෙන් එකිනෙකා කෙරෙහි කරුණාව, ආදරය, මෛත්‍රී ආදී ගුණ ධර්ම පිරීමෙන් සිත කය වචනය කියන තුන්දොරම සංවර වෙනවා. ඒතර ඇහුම්කන් දීමේ සිත ඉපදිනවා. ඒ ඇහුම්කන් දීමේ සිත කියන එක මූලික ප්‍රධානම දෙයක් කියලා තේරුම් ගන්න. ඒ ඇහුම්කන් දීමේ සිත ඉපදීම පිණිස තමයි
අර මූලික ධර්මයන් ආභිසමාචාරී ධර්මයන් ඌමනා කරන්නේ. ඇහුම්කන් දීමේ සිත තමයි ධර්ම අවබෝධ කිරීමේ මූලික ප්‍රධානම ඌමනා. මූලිකම අවශ්‍යතාවය. ඇහුම්කන් දීමේ සිත නැති තැන ධර්ම අවබෝධයට සුදුසුකම් නැහැ. ඒතර එකිනෙකා කෙරෙහි ගරුසරු භාවයක් නැත්නම් ඇහුම්කන් දීමකට හිත නැමෙන්නේ නැහැ නේද? ඇහුම්කන් දෙන්න හිත නැමෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට තේරුම් අරගෙන ඉතින් කොයි කවුරුත් ඒ මූලික ගුණ ධර්ම ටික සම්පූර්ණ වන්නා වූ එකිනෙකා කෙරෙහි ගරුසරු භාවයෙන් යුක්තව එකිනෙකාගේ පහසුව පිණිස වුමනා කරන දෛනික කටයුතු ඉටු කිරීමෙන් ඒ වත්පිළිවෙත් පිරීම පිණිස උත්සාහ කළ යුතුයි. ඒතර අපි කලින් කතා කළා භාගතුන් වහන්සේ වත්පිළිවෙත් පනවන්නේ භික්ෂුන් වහන්සේලාට කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ අර්ථයෙන් ඒ විදිහට බැලුවොත් එහෙම උපාසකයට නැද්ද කියලා හිතෙනවා නේද? උපාසකයට නැද්ද වත්පිළිවෙත්? ඇයි භික්ෂුන්ට පනවන්නේ? ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔක්කොම කරගත්ත අය ගෙවල් අතහැරලාම පස්සේ අපි ඒවා කරන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒකල කරවන් ඉන්නවා. එතකොට එතන නොසන්සුන්. ඒ නිසා තමයි ඒවා පනවන්නේ කරන්න කියලා කියනවා. ඒතර ගෙදර ඉන්න අයට අමුතුවෙන් පනවන්න දෙයක් නැහැ. උපාසක උපාසිකාවන්ට අමුතුවෙන් පනවන්න ඕනේ නැහැ. ඒවා ඒගොල්ලෝ කරගන්න ඕනේනේ. නේද? නමුත් ගෙවල් අතහැරලා ආවන් පස්සේ ඒ සමහර අයට හිතෙනවා අපිට මේක කරන්න ඕනේ නැහැ. ඇයි අපි ගෙදර නෙවෙයි. ඔන්න ඔයගේ දුර්වල මානසිකත්වයන් තියෙනකොට සමහරව ඔහෙ ඉන්නවා. පොත් බලනවා, භාවනා කරන උත්සාහ කරනවා, ওই ටික කර කර ඔහෙ ඉන්න උත්සාහ කරනවා. වත් පිළිවෙත් කළ යුතුයි කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඒ දෝෂයේ මගහරවන්න භාගතුන් වහන්සේ එතකොට ඒ විදිහට මේ පිළිවෙතක් නැතිකොට ඒ බාහිර පරිසරය ඉතා අප්‍රසන්නයි. පිරිසේ ප්‍රසන්න භාවය නැහැ. එතකොට අපහැදුන අයගේ පැහැදීම ඇති වෙන්නේ නැහැ. පැහැදුන අයගේ පැහැදීම දුර්වල වෙලා යනවා. දැක්කද වත් පිළිවෙත් දුර්වල වෙනකොට ශාසනය යටපත් වෙන්න පටන් ගන්නවා. නේද? එහෙනම් ශාසනය ඉස්මතු වෙලා තිබීම පිණිස, ශාසනය බබලවීම පිණිස, ශාසනය ඉස්මතු වෙලා අන්දේයින් බහැර අනික් දෙයින් වෙන්කොට අඳුර ගන්න හේතු මොකක්ද උදව් වෙන්නේ? ආභිසමාචාරී සීලය. දැන් මණිකක් අනිත් බොරළු වලින් වෙන් වෙලා පේන්නේ ආලෝකයෙන් නේද? ඒ වගේ සාමාන්‍ය ලෝකයයි ශාසනයයි වෙන් වෙලා පේන්නේ කොහමද? ආභිසමාචාරී සීලය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උපාසක උපාසිකාවන් සහ අන් අයයි වෙන් වෙලා පේන්නේ කොහොමද? ආභිසමාචාරී සීලය. එහෙනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම අනිකුත් අයගෙන් වෙන් වී පේන්නේ කොහොමද? ආභිසමාචාරී සීලය පිරීමෙන්. හිතාසිය පුදුන සමාධියින් නෙවෙයි. ඒක ප්‍රකට කරලා වැඩක් නැහැ. ඒකෙන් නෙවෙයි. Tamanda මතකයි කියන මතකෙන් නෙවෙයි. ඒකෙන් නෙවෙයි ශාසනිස්මතු පේන්නේ ආභිසමාචාරී සීලයෙන්. එහෙනම් ඊතරම් ශාසනයේ බබලවීම පිණිස ශාසනයේ සජීවී බව ප්‍රකටව පෙනීම පිණිස උපකාරණ ආභිසමාචාරී සීලේ නම් වූ ඒ සීලමය ආනිසංසය ජීවිතයට ලැබුණ එකගෙන්ද? භාගතුන් වහන්සේගෙන් ලැබුණු දෙයක්. ආන් එහෙම කල්පනා කළා ඒ සීලමය ආනිසංසයට නුවණින් අනුග්‍රහ කරන්න පුරුදු වෙන්න. ඒතරේ ආභිසමාචාරී සීලය තුල භික්ෂු භික්ෂුණීන්ට පනවන දෛනික වත්පිළිවෙත් තියෙනවා. දැන් ඒතරේ වත්පිළිවෙත් ගැන අහනකොට හිතේ මේ අයට ඒවා අපටත් අදාළයි නේද කියලා තේරෙයි. දැන් භික්ෂූන් උදෙසා භාගතුන් වහන්සේ පනවනවා ඒ ඉන්න සේනාසන ආවාස ආදී පිරිසිදු කරගන්න කියලා භාගතුන් වහන්සේ පනවනවා වතක්. ඒ ඉන්න තැන් අතු ගන්න ඕන, මකුළු දැල් කඩන්න ඕන. ඒ වගේ ඉන්න සේනාසන පිරිසිදු කර ගැනීම පිණිස වතක් පනවනවා. ඒකට කියනවා ආවාසික වත. ඒ ආවාස ගෙවල් පිරිසිදු කරන්න ඕන. උදේ ඇතුළේ අතු ගන්න ඕන, මකුළු දැල් කඩන්න ඕන. ඊට පස්සේ ජනල් දොරවල් පේනවනම් ඒවා අරින්න ඒවා දේවල් තියෙනවා. මිදුල් අතු ගන්න ඒ වගේ දේවල් තියෙනවා. ආවාසක. ඒක කරන්නේ එකට ඉන්න අයගේ සුව පහසුව පිණිස. එකට ඉන්න අයගේ සුව පහසුවක් ඉපදෙනවද නැද්ද ඒ කටයුතු වලින්? ඉපදෙනවා. ඒතර ඒකට ඉන්න අය කෙරෙහි ගෞරවයක්, මෛත්‍රී සාගත සිතක්
නැත්තම් ඒ අතුපතු ගාන ආදී දේවල් කරලා සිත කය වචනේ සංවරකමක් ඉපෙදෙයිද? ඉපෙදෙන්නේ නැහැ. පැහැදිලිද දැන් ඔයගොල්ලන්ට මේ සිද්ධි දාමේ සිදුවෙන විදිය? ධර්මයේ තුල ස්ථිර වෙන විදිය, පීඨන විදිය. එතකොට ඔය කියන ආවාස කියලා කියන්නේ භික්ෂුන් වාස කරන ස්ථාන, ගොඩනැගිලි, සහායවට මිදුල ආදී දේවල්. ඒ පිරිසිදු කිරීම මේ කටයුතු ගෙවල් වල නැද්ද? තියෙනව නේද? ඒවා කාර්යාලවල වැඩ කළ තැන් වල නැද්ද? තියෙනව නේද? එහෙනම් බලන්න එහෙනම් උපාසකයටත් ඒවටම තියෙනව නේද? gedara dora අතුපතු ගාන එක, මකුළු දෙල කඩන එක, පිරිසිදු කරන එක, ඒ ආදී දේවල් ඒ gedara dore වාසය කරන අය කෙරෙහි ගෞරවයෙන්, ආදර කරුණාවෙන්, මෛත්‍රී සහගත සිතකින් තොරව කරන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ? ගැටෙනවනේ. ඒව නොකර හිටියොත් ගැටෙනවනේ. එහෙනම් ඒ gedara dore අයත් ඒවා ඊටාම සමගියෙන් එකිනෙකා කෙරේ ආදර කරුණාවෙන් ගෞරවයෙන් යුක්තව ඒ පිරිසිදු කිරීම කරනවා. එතකොට සිත කය වචනේ සංවර වෙනවනේ. පැහැදිලිද? ආන් මේ විදිහට භික්ෂූන්ට ආවාසික වත තියෙනකොට උපාසක උපාසිකාවන්ට ගේ දොර පිරිසිදු කරන්න තියෙනවා. කාර්යාල ආදී වැඩපොළ කරන තැන්වලත් යම් පිරිසිදු කිරීමක් ඒවා මේවා තියෙනව නේද? තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ භික්ෂුණීන්ට පනවනවා ඒ ස්ථාන පිටස්තරින් පැමිණෙන අය ඉන්නවා ආගන්තුකව. භික්ෂුන් එනවා, සමහර උපාසක අය එනවා. ඒ වගේ ආගන්තුකව තමන්ගේ ස්ථානට පිටින් පැමිණෙන අය ඉන්නවා. ආන්නේ ඒ අයගේ සුව පහසු පිණිස පිළිපැදිය යුතු යම් යම් දේවල් පෙන්වනවා. භාගතුන් වහන්සේ. ඒවට කියනවා ආගන්තුක වත කියලා. දැන් භික්ෂුවක් පිටින් එනවනම් තමන්ගේ සේනාසනයේට මඟට ගිහිලා සිවුරු පාත්‍ර ගන්න ඕන. ඒ විදිහට කරනකොට ඒ භික්ෂුවගේ හිතට පහසුවක් එනව නේද? ප්‍රිය බවක් එනව නේද? බලන්න ඒ ගුණධර්ම පිරීමෙන් ඒ ඇතර ප්‍රිය බව ඇති වෙනවනේ. ඊට පස්සේ ඉස්සර කාලේ නම් දොර බැහැර ගෙවාගෙන එන ආයත දෙපා සෝදන්න වතුර දෙන්න ඕන. ඉතින් අද ඒක ගොඩක් වෙලාවට කිරෙනවා නෑ. මොකද අද ඒක අවශ්‍ය නොවෙන නිසා. නමුත් සමහර තැන්වල වතුර තියෙනවා. එතකොට ඊට පස්සේ ඇතුළට ආවන් පස්සේ වාඩි වෙන්න ආසන පනවනවා. සුදුසු ආසන. ඒ කෙනාට සුදුසු විදිහේ ආසන පනවනවා. ඊටාම වැඩිමල් ප්‍රභූ මට්ටමේ භික්ෂුවක් නම් ඉහළ ආසන නේද? ඊට සුදුසු ආසන පනවනවා වාඩි වෙන්න. ඊළඟට ආපහුම වාඩුණන් පස්සේ පෑන් එකක් දෙනවා. ඊට පස්සේ සුවදු විමසීම් ආගිය තොරතුරු සාමාන්‍යයෙන් කතා කරනවානේ. ඊට පස්සේ ආපු කටයුත්ත මොකක්ද කියලා අහනවා. ඇයි ආවේ? කොහේ ඉඳන්ද ආවේ? ඊට පස්සේ තවදුරටත් වාසය කරනවා නම් ඒ කුටි පාසුකම් ආදි දෙන්න ඕන. ඉතින් වළඳන්ට කලින් දානෙට කලින් ආවනම් දානේ වැළඳුවද කියලා අහලා දානේ දෙන්න. ඒ වගේ දේවල් කරන්න ඕන. ඒකට කියනවා ආගන්තුක වත කියලා. ආගන්තුකව පැමිණෙන කෙනාගේ සුව පහසු පිණිස ඒ නේවාසිකව ඉන්න අය විසින් ඉටු කළ යුතු දේ. ඔය කටයුත්ත ගෙවල් වල ඉන්න උපාසක උපාසිකාවන්ට නැද්ද? ගෙවල් වලට Taman සේවය කරන තැන් වලට ආගන්තුකව පිටින් එන්නේ නැද්ද? එනවනේ. එතකොට ආන්ගේ අය උදෙසා ඒ අයගේ සිත පහසුවටපත් වීම පිණිස උපකාර කිරීම වතට අයිති එකක්. දැන් ඕගොල්ලෝ කාර්යාලයක වැඩ කරනවා නම්, රාජකාරී කරන තැනක ඉන්නවා නම් ඔබ මුණ ගැහින්න දෛනිකව කී දෙනෙක් එනවද? එතකොට ඒ එන අයට ඊට හොඳින් සංග්‍රහ කළොත් ඒ සූපහසුන් යනවනේ. එතකොට ඔබට ඒ එන අය කෙරෙහි ගෞරවයක්, කරුණාවක්, මෛත්‍රියක් නොතිබුණොත් ඒ එන අය පීඩාවට පත් වෙලෙන්නද යන්නේ. එතකොට ඒ එන අය පීඩාවට පත් වෙනවා කියලා කියන්නේ ඔබේ සිත කුසලයට පීඩලාද අකුසලයට පීඩලාද? අකුසලයේ. එහෙනම් දෛනිකව කරන කටයුතු තුළ අකුසලයේ අයින් කරගෙන කුසල් සහගත සිත පවත්වා ගන්න ඒ ආගන්තුකව එන කෙනාට හොඳින් සංග්‍රහ කිරීම හේතු වෙනවද නැද්ද? හේතු වෙනවා. එහෙනම් මේ ආගන්තුක වත ආගන්තුකයට සැලකිල්ල භික්ෂු භික්ෂුණීන්ට විතරක් අයිතිද උපාසකයාට නැද්ද? තියෙනවනේ. එහෙනම් ඒ ආභිසමාචාරී සීලය සිව්වණක් පිරිසටම අයිති කියලා දැන් තේරෙනවද? තේරෙනවනේ. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වනවා භික්ෂු භික්ෂුණීන්ට දානේ වළඳන තැන ආරණ්‍යවල විහාරස්ථානවල දානශාලාවක් කියලා තැනක් තියෙන දානේ වළඳන තැන. එතන එකිනෙකාගේ පහසුව පිණිස
ඒ වාද වේද ආදී නොවන විදිහට යහපත් ස්වභාවයේ ස්ථාවර වෙන විදිහට භාගතුන් වහන්සේ පනෝප ක්‍රමයක් තියෙනවා. වතක් තියෙනවා. ඒ වත අනුගමනය කරන්න ඕන. දානශාලාවේ වාඩි වෙන පිළිවෙලක් තියෙනවා. පෑන් වාජනේ අල්ලන පිළිවෙලක් තියෙනවා. ඒ හැම එකකම පිළිවෙලක් භාගතුන් පනවනවා. ඒකට ඒ පිරිස අතර යහපත් පැවැත්ම ආරක්ෂා කිරීම පිණිස එකිනෙකා කෙරේ සංවරය, සංසුන් බව, ගරුසරු බව, ඒ ප්‍රියශීලී බව උපදවා වැඩිම පිණිස යම් වතක් පනවනවා. ඒතරේ ගෙවල් වල කෑම කන බොන තැනක් නැද්ද? එතන යම් අපිලිවෙලක් වුණොත් කන බොන තැන අපිලිවෙලකට කෙරෙනවා නම් ඒ ගෙදර ඉන්න අය කිනිකාට හිත රිදෙන විදිහට සමාන පැවතුම් නැති විදිහට ඒ ආහාර අනුභව කරන තැන කටයුතු වෙනවා නම් ගෙදර ඉන්න පිරිස සංසුන් වේද නොසන්සුන් වේද? නොසන්සුන් වෙනවනේ. එහෙනම් මේ දානශාලාවේ වත කියලා භාගතුන් වහන්සේ භික්ෂු භික්ෂුණීන්ට පනවපු දේ ආහාර අනුභව කරන ස්ථානයේ තිබෙන දේ ගෙවල් වලත් තියෙනවා. ගෙදරත් කෑම බීම කෑම සිදු වෙනවා. ඒතරේ සිළු දිනාට සුවපහසු ඇති වෙන විදිහට ආහාර අනුභව කරන තැන පිරිසුදු කිරීම, එකිනෙකාට ඒ සිළු දිනාට සම විදිහට ආහාර පාන ලැබෙන විදිහට කටයුතු කිරීම ආදී දේවල් සිදු වෙන්න ඕන. එමෙ වෙන්න එකිනෙකා කෙරෙහි ගරුසර භාවයෙන් යුක්තව ඒ කටයුතු කෙරෙන්න ඕන. ඉතින් ඒ විදිහට කෙරෙනකොට ඒ gedara වාසය කරන අය තුළ ප්‍රීතිශීලී බව, මිත්‍ර භාවය ඇති වෙනවා. ඊළඟට භාගතුන්ස පනවනවා භික්ෂු භික්ෂුණීන්ට වැසිකිලි කැසිකිලි පිරිසුදු කර ගැනීම පිණිස. වැසිකිලි පිරිසුදු කිරීම, ඒ වැසිකිලි වල වතුර ආදී දේවල් තියෙනවද කියලා හොයලා බැලීම, මේ ආදී දේවල් කරන්න කියලා පිළිවෙතක් පනවනවා. ඒව කිරීම ඒකට වාසය කරන අය සහ ආගන්තුක සිළු දෙනාට පහසු පිණිස පවතිනව නේද? එයාගේ ප්‍රණීත බව සඳහා උපකාර වෙනව නේද? ඒතර ඒ විදිහේ කටයුතු කිරීමෙන් ඒකට වාසය කරන අය අතර ප්‍රියශීලී බව උපදිනවනේ උපදිනවා. ඒතර මේ වැසිකිලි කැසිකිලි ආදී පිරිසිදු කිරීම ආදී දේවල් ගෙවල් දොරවල් වල නැද්ද? රාජකාරී පොලේ නැද්ද? තියෙනවා. එහෙනම් ඒ වත උපාසක උපාසිකාවන්ටත් අයිතිනේ අයිති. ඉතින් ඒ විදිහට භික්ෂු භික්ෂුණීන් උදෙසා භාගතුන් වහන්සේ වත් පිළිවෙත් පනවනවා. ඒ කිනිකා තුල සංවර භාවය ඉපදිලා සම්පූර්ණ වීම පිණිස. ඊළඟට ආචාර්යවරයාගේ වත, උපාධ්‍යයන් වහන්සේගේ වත මේ විදිහට තවත් වත් පිළිවෙත් තිබෙනවා. එතකොට ගෙවල් දොරවල් වල Tamanට කවුද ඉන්නේ ආචාර්යවරු? අම්මා තාත්තා ඉන්නවනේ. අම්මා තාත්තා ඉන්නවා. වැඩිහිටි සහෝදරයෝ ඉන්නවා. ඒ අය කෙරෙහි ඒ වත් පිළිවෙත් පුරන්න ඕන. අම්මා තාත්තට කැම ටික බෙදලා දෙන්න පුළුවන්. ඒ අයට උපස්ථාන කරන්න පුළුවන්. වැඩිහිටි සහෝදරයෝ ඉන්නවා. ඒ අයට උපස්ථාන කරන්න පුළුවන් නේ? දැන් වැඩිහිටි භික්ෂුව එනකොට අනිත් බාලය ආසනෙන් නැගිටින්න ඕන. ආසන පනවන්න ඕන. ඉතින් ගෙවල් වල ඒව නැද්ද? වැඩිහිටි සහෝදරයෝ හිටගෙන ඉඳද්දී පොඩි අය ඉඳගෙන ඉන්නවද ගෙවල් වල? අම්මා තාත්තා හිටගෙන ඉඳදී ළමයි ඉඳගෙන ඉන්නවද ගෙවල් වල? නෑ නේද? ඉස්සර නම් එහෙම උනේ නෑ. ඒ නිසා ඉස්සර අය පහසුවෙන් ධර්මයට ගියා. ධර්මය අවබෝධ කළා. ඉතින් දැන් ඒව හුරු කරගන්න. ඒව හුරුනකොට සමාධි පැතුවට එන්නේ නෑ. කොච්චර වාඩි වෙලා දත් මිටි කාගෙන සමාධි ලැබේවා කියලා හිතුවත් එන්නේ නෑ. අම්මා තාත්තට ගරු කරන්න හිතෙන්නේ නැත්තම්. gedara dore කටයුත්තක් කරන්නේ නැත්තම්. gedara dore අතුපතු ගන්න නැත්තම්. ඒවම කිසි දෙයක් නොකොට තමන් රාජකාරී කරන තැන තමන් හම්බෙන්න එන මිනිස්සුયો දුකසේ යනවනම් අනේ මගේ කටයුත්ත කළා දුන්නේ නැහැ. එහෙම අය මොනවා කරලා උත්සාහ කරත් සමාධියක් වඩන්න බෑ. ඇයි මක් නිසාද? සීලය සම්පූර්ණ නොවන නිසා. සීලය සම්පූර්ණ නොවන්නේ ඇයි? සීක බල සම්පූර්ණ නොවන නිසා. සීක බල සම්පූර්ණ නොවන්නේ ඇයි? ආභිසමාචාරී සීලය සම්පූර්ණ නොවන නිසා. ඉතින් ආභිසමාචාරී සීලය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. ඒක භික්ෂු භික්ෂුණීන්ට පමණක් සීමා වන භික්ෂු භික්ෂුණීන්ට පමණක් පැන වූ දෙයක් නොවේ. ඇත්තට මේක සමස්ත මානව සංහතියටම අයිති දෙයක්. සමස්ත මානව සංහතියේ අතිශය උසස් පැවැත්මට ඕනවන මූලිකම ධර්මය තමයි ආභිසමාචාරී සීල. මිනිහෙක් මිනිහෙකුට ගරු කරනවා නම් එතන ආභිසමාචාරී සීලය තියෙනවා.
මිනිසුන්ට ගරු කරන මිනිසුන් කී දෙනෙක් ඉන්නවද ලෝකේ? මිනිසුන් තමයි උසස්ම සම්පත කියලා කල්පනා කරන අය ලෝකේ කී දෙනෙක් ඉන්නවද? මිනිසුන් දඩමීම කරගෙන මුදල් උපයන්න හිතන අය කී දෙනෙක් ඉන්නවද? උසස් වෘත්තියක උසස් භාවයේ නොතකා මුදල් උපය ගන්න උත්සාහ කරන්නේ මිනිසුන් දඩමීම කරගෙන. දැන් මිනිසුන් නේද හැල්ලු වෙලා යන්නේ. දැන් අපි සමහර මිනිස්සු ඉන්නවා සමහර දැන් පළතුරු මැෂින් එක දාලා මිරිකලා ඉවස ගන්නවා. ඒක මිනිසුන් උපකාර කරගෙන තමන්ගේ තත්ත්වය ඇති කරගන්න, තමන්ගේ ධනෙ උපද ගන්න, තමන්ගේ සමාජ තත්ත්වය ඇති කරගන්න උත්සාහ කිරීමක් සමාජයේ බහුලව තියෙද්දී බුදුරජාණන් වහන්සේ පමණයි මේ ආභිසමාචාරී සීලය නම් වූ සමස්ත මානව සමාජයේම උසස් තැනක් බවට පත් කිරීම පිණිස වන ඒ උතුම් පදනම පෙන්වා දෙන්නේ. ඒ පදනමෙහි සිට ජීවිත ගමන දියුණු කරන්න උත්සාහ කරන කෙනා අරහත්ත්වයේ දක්වා පරිපූර්ණ වූ විමුක්තිය උපදවනවා. විමුක්තිකාමී පුද්ගලයා තව කෙනෙක් තලාපෙලා තමා උසස් කෙනෙක් යන මානෙට පැමිණෙන්නේ නැහැ. තව කෙනෙක් තලාපෙලා තව කෙනෙක්ගේ ජීවිතය යටපත් කරගෙන තව කෙනෙකුගේ පැවැත්ම යටපත් කරලා තමා උස්වීම පිණිස තමා ඉස්මතු වීම පිණිස සිතුම් පැතුම් ඇති කරගන්නේ නැහැ. ආභිසමාචාරී ශීලය ගැන දන්න කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ පමණමයි මේ ලෝකේ මිනිසුන් කෙරෙහි මෙතරම් පුළුල් විදියේ සුව පහසුවක් උපදන සමස්ත සමාජයේම ඊටාම ප්‍රියශීලී තැනක් බවට පත් කිරීම පිණිස වන උතුම් ධර්මයක් ඉස්මතු කරන්නේ. ඉතින් මේ ධර්මය පුරණ සමාජය තුළ උපදින මිත්‍ර භාවය කිරි දියයි එකතු වුණා වගේ බිඳින්න බැරි අදහස් වලින් ඊටා සම ඊටා ප්‍රියශීලී පුද්ගලින් නිර්මාණය වන බව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ නිසායි භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ භික්ෂූන් දහස් ගණන් එකතැන වාසය කළා. එකතැන වාසය කරමින් ඒ පිරිස් එකට අරහත්ත්වයටපත් වුණා. බලන්නේ උතුම් ධර්මය කුමක්ද උතුම් ධර්මය? ඒ උතුම් උසස් ජීවිතය උපදවා දුන් ආරම්භක ධර්මය කුමක්ද? ආභිසමාචාරී සීලය. ඉතින් ඒ නිසා මේ උතුම් ධර්මයේ අහන ඔබ තම තමා ඉන්න වටපිටාව හැකි පමණින් ඒ විදිහට සකස් කරගන්න යම් උත්සාහයක් ගන්න. අවම වශයෙන් තමාගේ ජීවිතයවත් ඒ සීලයේ තුල පිහිටවා උසස් දෙයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. ඒ ඔබේ ජීවිතයේ පදනම බවට පත් වුණොත් අරහත්ත්වයේ දක්වාම ඔබගේ චිත්ත විමුක්තිය වඩන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඔබ බඹසර ජීවිතයේ සාරය නම් වූ විමුක්තිය සම්පූර්ණ කරගත්ත කෙනා බවට පත් වෙනවා. ඒ නිසා මේ පිළිවෙත් නොපුරා පිළිවෙත බැහැර කර ප්‍රතිලාභ ලබන්න බෑ. පිළිවෙත පුරමින් පිරුණු පිළිවෙත කෙරෙහි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නටත් උත්සාහ කළ යුතුයි කළ යුතුයි. පිළිවෙත කෙරෙහි ප්‍රඥාවෙන් අනුග්‍රහ නොකොට ඉපදුණු පිළිවෙත වඩන්න බෑ. ඉපදුණු පිරුණු පිළිවෙතට ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම ආරම්භයේ සිට කළ යුතුයි. බීජය පොළවේ හිටවලා යාන්තම් රිකිල්ලක් එද්දී ඒ සුරක්ෂිත නොවි තිබුණොත් ඒකට උඩින් මඩ රැල්ල ගැහුවොත් වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බීජය විනාශ වෙලා යන්න. එයින් මහා රුකක් තබා පැලෑටියක්වත් හැදෙන්නේ නැහැ. ඒ නිසා අபிසමාචාරී සීලයට පැමිණි විගස ඒ සීලය කෙරෙහි ගෞරවාදරය ඇති කර නොගත්තොත් ඒ සීලයේ භාගතුන් වහන්සේ නිසා අපට ලැබුණු
ආනිසංසයේ දායාදයේ වශයෙන් තේරුම් නොගත්තොත් සිහි නොකළොත් ඒ සීලමය ආනිසංසයේ භාගතුන් වහන්සේගෙන් ලද දායාදයක්සේ කල්පනා නොකළොත් විමුක්තිය නම් වූ සාරය උපදවන්න උදව් වන මූලික දේශේ පිළි නොගත්තොත් ඒ පිරුණු සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ නොදැක්වා වෙනවා. ඒ ඉපදුණු සීලයේ පිරුණු සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ දැක්වුවොත් ඒ උසස් සීලයේ නිසා තමා උසස් කෙනෙක් කියන මානෙට එන්නේ නැහැ. එයා සීලයටයි ගරු කරන්නේ. සීල ගෞරවය එයා තුළ උපදිනවා. සීල ගෞරවය උපදින කෙනා සීල නිසා තමාට ගෞරව කළ යුතුයි කියන අදහස් දෙන්නේ නැහැ. බලන්න ඒ පරිපූර්ණ වූ ධර්මයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ ඒකයි. ඒ ධර්මයෙන් ඒ පිරුණු ධර්මයෙන් සතුට වෙන්න ඕන. ඒ ධර්මයට ගරු කරන්න ඕන. මෙයයි නිවන් මඟ, මෙයයි විමුක්ති මාර්ගය කියලා තේරුම් ගන්න ඕන. ඒ විදිහට කල්පනා කිරීම තමයි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඉතින් අප කතා කළේ මේ ඒ උසස් ධර්ම දේශනාවේ සූත්‍ර දේශනාවේ තියෙන කරුණු වලින් ස්වල්පයක් කෙටියෙන් අපි කතා කළේ. ඉතින් අපට අවස්ථාව ලැබුණොත් අපි අනිකුත් කරුණු තවත් අවස්ථාවක් ලැබුණොත් අපි කතා කරන්න බලමු. ඉතින් අපි කල්පනා කරන ඔබට මේ ඉගෙන ගත්ත දේ මුල් කරගෙන අනිකුත් කරුණු තේරුම් ගන්න අවස්ථාවක් හැකියාවක් තියෙයි කියලා. ඉතින් අපි සෙත් පතන ඔබට අපගේ බුදුරජාණන් වහන්සේ විසින් සමස්ත මානව සංහතියේම උසස් පැවැත්ම පිණිස මිනිස් සමාජයේ කෙරෙහි ගෞරවය ඇතිවන පරිදි මිනිසුන්ට ගෞරවාන්විත ජීවිතයක් උපදවා ගැනීම පිණිස පරිපූර්ණ වූ විමුක්තිය ඇති කර ගැනීම පිණිස උපකාර වන ධර්මයන් භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ උතුම් ධර්මයන් කෙරෙහි සිත් පහදවගෙන උතුම් ධර්මයන් උපදවා ගැනීම පිණිස සිළු දෙනාට දුර්ලභ වූ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු